හැන්දෑවේ දේශනාවේ පරිවර්තනය ඒ පරිවර්තනය ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. චිත්තානුපස්සනාවේ ඉඳලා සතිපට්ඨාන සූත්‍රයේ කෙලවර දක්වාම අද සාකච්ඡා වුණා. ඇතම් කොටස් මගහරිමින් තමයි මේ සාකච්ඡාව සිද්ධ කරේ. එහෙම වුණ නිසා සතිපට්ඨාන සූත්‍රය ඉවර කරන්න අද පුළුවන් වුණා. එහෙම නැත්නම් මේ පැයක දේශනාවකින් ගොඩක් වෙලාවට අමාරුයි. මුළු සතිපට්ඨාන සූත්‍රයේම තියෙන කොටස් සාකච්ඡා කරන්න, විශේෂම ධම්මානුපස්සනාවේ. අද කෙලින්ම සූත්‍රය කියවලායි පටන් ගත්තේ. අපි කියමු and how bhikkhus. ඒ වගේම කොහොමද මහණෙනි does a bhikkhu abide contemplating mind as mind? සිතානුව දකිමින් භික්ෂුවක් වාසය කරන්නේ කොහොමද? ඒ කියන්නේ මනසේ නොයෙකුත් තත්වයන් දකිමින් වාසය කරන්නේ කොහොමද? Here මෙහිදී a bhikkhu understands, භික්ෂුවක් අවබෝධ කරගන්නවා mind affected by lust as mind affected by lust. රාගයෙන් පීඩාවටපත් වුණු, රාගයට හසු වුණු මනස රාගයට හසු වුණු සිතක් කියලා තේරුම් ගන්නවා. And mind affected by lust mind unaffected by lust as mind unaffected by lust. රාගයෙන් මිදුණු මනසක් විදියට තේරුම් ගන්නවා. He understands mind affected by hate as mind affected by hate. ද්වේෂයට හසු වූ මනසක් සිතක් ද්වේෂයට හසු වූ සිතක් කියලා දැනගන්නවා. And mind unaffected by hate as mind unaffected by hate. ද්වේෂයෙන් මිදුණු සිතක් ද්වේෂයෙන් මිදුණු සිතක් කියලා දැනගන්නවා. He understands mind affected by delusion as mind affected by delusion. මෝහයට හසු වූ සිතක් මෝහයට හසු වෙලා කියලා දැනගන්නවා. මෝහය කියලා කියන්නේ මේ මෙතන අර මෝහය කියන ගැඹුරු අදහසටත් වඩා මේ කියන්නේ අනාත්ම ස්වභාවය නොදකීමේ මෝහයට වඩා මේ වෙහෙස කරවූ මනස ව්‍යාකූල වූ මනසටත් මෝහයෙන් යුක්ත මනසක් කියලා කියවෙන නිසා ඒ මෝහයත් මෙතනින් අදහස් වෙන්න පුළුවන් කියලා බ්‍රහ්මාලේ හඳුරු මතක් කරා. He understands contracted mind as contracted mind. මේ සංකිට්ත මේ එකතු වෙලා තියෙන හැකලුණු මනසක් කියලා තේරුම් ගන්නවා. මේ හැකලුණු මනසක් කියලා කියන එකේදී එක්ක තරහව තියෙන මනස ඔය වගේ කිසියම් තීරණයක් ගන්නට බැරි හැකලුණු මනසක් කියලා සඳහන් කළා. ඒ වගේම distracted mind as distracted mind. වික්ෂිප්ත මනස. ඒ කියන්නේ විසිරීලා ගියපු නොසන්සුන්කා භාවයෙන් යුක්ත මනස එසේ තියෙන මනසක් කියලා තේරුම් ගන්නවා. He understands exalted mind as exalted mind. මහග්ගත වූ සිත මහග්ගත සිතක් කියලා හඳුනා ගන්නවා. And unexalted mind as unexalted mind. මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිතක් කියලා තේරුම් ගන්නවා. මොකද්ද මේ මහග්ගත සිතක් කියලා කියන්නේ? මහග්ගත සිතක් කියන්නේ සමාධියකටපත් වුණු සිතක්. සමාධි ස්වභාවයෙන් පවතින සිතක්. ඒන් මිදුණු සිත තමයි අමහග්ගත සිත කියලා කියන්නේ. He understands surpassed mind as surpassed mind. surpassed කියලා කියන්නේ සෞත්තර සිත. තවත් ඉහළ භාවයට යන්න පුළුවන් ස්වභාවයෙන් තියෙන හිත කියන එක. එහෙම සිතක් කියලා තේරුම් ගන්නවා. ඊළඟ එකට අර්ථකථනයක් දුන්නා. ඒ තමයි මේ අනුත්තරං වාචිත්තං කියන එක. unsurpassed mind as unsurpassed mind. අනුත්තරං සිත කියලා කියන්නේ එතනින් එහාට යන්න ඒ සිතේ උපරිමයටම ඇවිල්ලා තියෙනවා කියන එක. ඒ කියන්නේ peak states කියලා උන්වහන්සේ හඳුන්වනවා. peak states කියලා කියන්නේ දැන් කන්දක peak එක කියන්නේ කන්දේ මුදුන වගේ. අපි ප්‍රීතිය හෝ සුඛය උදාහරණයකට ගත්තොතින් එහි උපරිමයට යනවා කියලා කියන්නේ තුන්වෙනි ධානයේදී ප්‍රීතිය හෝ සුඛය අත්විඳිනවා කියන එක. අන්න එයටයි මේ අනුත්තර සිත කියලා කියන්නේ කියලා තේරුම් ගන්න කියලා උන්වහන්සේ මතක් කරා. එහෙම සිතක් එතනින් එහාට තවත් ප්‍රීතියක් අත්විඳින්නේ නැහැ. ඒක තමයි උපරිම යන්න පුළුවන් ප්‍රීතිය අත්විඳින්න. තුන්වෙනි ධානයේට පමණයි.
මොකද එතනින් පස්සේ උපේක්ෂාව දිනු වෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව කියලා කියන්නේ උපේක්ෂාවේ ගැඹුරටම ආවට පස්සේ අර ප්‍රීති සුඛ කොයි ආකාරයෙන්ම දැනෙන්නේ නැති තැන තමයි උපේක්ෂාව තියෙන්නේ. He understands concentrated mind as concentrated mind. සමාධියෙන් යුක්ත මනස සමාධියෙන් යුක්ත මනසක් කියලා තේරුම් ගන්නවා. ඒ තවත් අවස්ථාවක්. An unconcentrated mind as unconcentrated mind. සමාධියෙන් තොර වූ සිත සමාධියෙන් තොර වූ සිතක් කියලා දැනගන්නවා. He understands liberated mind. විමුක්ත වූ සිත. ඒ වගේම කෙලෙස් වලින් මිදුණු සිත. කෙලෙස් තුනී වෙලා පිරිසිදු සිත. ඒකටයි විමුක්ති liberated සිත කියලා කියන්නේ. එහෙම සිතක් කියලා දැනගන්නවා. Unliberated mind as unliberated mind. ආයත් කෙලෙස් වලට හසු වෙලා නොමිදී තියෙන සිත, නොමිදුණු සිත, මිදිලා නැති සිත, අවිමුක්ත සිත, එහෙම සිතක් කියලා තේරුම් ගන්නවා. කලින් දේශනාවක සඳහන් වුණාලු සති සිහිය ධ්‍යාන වලට යනවා කියලා. දැන් මෙතන තියෙන්නේ අනුත්තර සිතින් පස්සේ ධ්‍යානයට යනවා කියලා. එතකොට කලින් කිව්ව එක මේකට වඩා වෙනස්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කිව්වා. එහෙම නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. මෙතනින් වැඩිපුරම අදහස් වෙන්නේ සූත්‍ර නොයිකුත් සෙවණැලි වලින් නොයිකුත් ආකාරයෙන් අපිට සමහර කරුණු තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකට පස්සේ තව මොකද්ද කියවන්නේ? ඒ වගේ කාරණාවක් තමයි මතක් කරේ. ඒ කියන්නේ සමහර සූත්‍රවල සිහිය තුලින් ධ්‍යානයට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙම නැතුව දැන් මෙතනදී සඳහන් වෙන්නේ ධ්‍යානයත් චිත්තානුපස්සනාවේදී ධ්‍යානය ස්පර්ශ කරමින් ඉන්නත් පුළුවන්, ධ්‍යානයෙන් බැහැරව ඉන්නත් පුළුවන්. එහෙම සිත් හඳුනා ගැනීම කියන එක. එතකොට අපි ප්‍රශ්නයක් ඇති කරගන්න හොඳ නැහැ. එක එක සූත්‍රයක එක විදියකටත් එක කලින් කියප එක විදියක් දැන් කියප එක විදියකුත් කියලා. නමුත් අත්තම අදහස තමයි මේ සූත්‍රය පැහැදිලි කරද්දී ඒ තැනට ඔබින හැටියට ඒ ස්ථානයේ කියවෙන රටාවේ හැටියට ඒ සූත්‍රය ශූටි වෙනස්කම් සහිතව දේශනා වෙන්න පුළුවන් කියලා. නමුත් එකම අත්දැකීම එකම විදියටයි ලැබෙන්නේ කියලා අපිට එතනින් එහෙම අදහසක් තමයි උන්වහන්සේ දුන්නේ. In this way, මේ ආකාරයට he abides contemplating mind as mind internally. අධ්‍යාත්මිකව මනස සිත් දකිමින් වාසය කරනවා. He abides contemplating mind as mind. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ මේකයි. Externally, බාහිරවත්. බාහිරව කියන්නේ සත්වයන් වෙනත් ඕනෑම ජීවියෙක් ඒ හැමෝම ඇතුළත් කරලා අපිත් ඒ ජීවීන්ගේ වගේම අපිටත් ඒ ස්වභාවයමයි කියලා දකිමින් භාවනා කරන එක කියලා උන්වහන්සේ ආයේ මතක් කරා. සමහර විට එයයි මෙතන අදහස් වෙන්නේ කියලා. Oh, he abides contemplating mind as mind both internally and externally. අධ්‍යාත්මිකවත් බාහිරවත් කියන දෙවිදියෙන්ම ඒ දකිමින් චිත්තානුපස්සනාවේ ඉන්නවා. And he abides independent. ඇසුරු නොකොට එක් සිත් ඇසුරු නොකොට සාධීනව ඉන්නවා කියන එක මෙතනින් අදහස් වෙන්නේ. වේදනානුපස්සනාවෙත් කායනුපස්සනාවෙත් තියෙනවා මේ අනිශ්චිතෝච විහෙරති කියන එක. එයයි මේ චිත්තානුපස්සනාවෙත් ඒ ඇතිවුණු සිත් ඇසුරට යන්නේ නැතුව ඒ සිත් වලට නැති වෙලා යන්නට ඉඩ දෙනවා. Not clinging to anything in the world. නචකින්චි ලෝකේ උපාදීයති කියන්නේ මේකට. ලෝකයේ කිසිම දෙයකට නොඇලී. That is how a bhikkhu abides contemplating mind as mind. මේ විදියටයි භික්ෂුවක් සිතෙහි සිත අනුව දකිමින් වාසය කරන්නේ. ඔන්න චිත්තානුපස්සනාව. එතකොට අපිට තියෙන්න ඕනේ සම්මා ප්‍රඥා, නිවැරදි ප්‍රඥාවෙන් මේ සිත් දකිමින් කිසියම් ෆ්ලෙක්සිබිලිටි එකක් ඇතුව කිසියම් නැඹුරුතාවයකින් යුක්තව අපේ මනස මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ කියලා අවබෝධයක් ඇති කරගෙන ඒවයින් මිදෙන්න. ඒව නැවත ඒව ඇසුරු නොකර ඉඳීමෙන් ඒවටම යන්නට ඉඩ සලස්වන්න. ඉතින් ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඇතැම් විට ගැටලුවක් ඇති වුණාම එක් ධර්ම කරුණු එක් විදියට පැහැදිලි කරලා තියෙනවා කියලා
එක සූත්‍රයක් මතක් කරා. ඒ සූත්‍රය මට හරියටම අහගන්න බැරි වුණා. ඒ සූත්‍රයට අනුව භික්ෂුන් වහන්සේලා 6 නමක් එකම සූත්‍රය 6 ආකාරයකින් විස්තර කරනවා. එතකොට ගැටලුවක් ඇති වුනහම ඒ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම ගියා බුදුරජාන් වහන්සේ ළඟට. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා පැහැදිලි කරාම ස්වාමීන් වහන්සේ මේ කාරණාව මෙන්න මේ විදිහටයි මම විස්තර කරන්නේ. තවත් භික්ෂුවක් කියනවා නෑ මම විස්තර කරන්නේ මේ විදිහටයි කියලා. ඒක අහන් ඉතලා බුදුහාමුදුරුවෝ කියනවා ඔය ඔක්කොම හරි. ඒකල බුදුරජාන් වහන්සේ තවත් විදිහකට විස්තර කළා කියනවා මේ විදිහටත් ඕක කියන්න පුළුවන් කියලා. අන්න එහෙම සූත්‍රයක්. අපි මේ රෙකෝඩින් එක අහලා ඒ සූත්‍රේ නම අහගමු. හරියට මට ඒක අහගන්න බැරි වුණා ප්‍රමාද දෝෂයක්. ඒකට සමා වෙන්න. ඉතින් ඒ වගේ තමයි ධර්ම දේශනා ඔය ෂැඩෝස් තියෙනවා කියන්නේ නොයෙකුත් සෙවණැලි වලින් අපිට පුළුවන් එක් සූත්‍ර නොයෙකුත් ධර්ම කාරණා විස්තර කරන්න. හැබැයි මාර්ගයට ඒ කිසිම දෙයකින් අවහිරතාවයක් නැහැ. ඊළඟ එක බලමු. මේ තමයි ධම්මානුපස්සනාව. And how bhikkhus කොහොමද මහණෙනි does a භික්ෂුවක් abide contemplating ධම්මතා as ධර්මතා අනුව දකිමින් වාසය කරන්නේ කොහොමද? මේ ධර්මතා කියන එක mind objects කියලාත් එක් law of conditionality හේතු සාධක සකස් වෙන ධර්මතා හැටියටත් හරි අමාරුයි මේක පරිවර්තනය කරන්න කියලා බ්‍රහ්මාලි හාමුදුරුව මතක් කරා. ඒ හින්දාම මේ සමහර විට අපිට principles කියලා එක් ප්‍රතිපත්ති කියලාත් මේක හඳුන්වන්න පුළුවන්. principles කියන්නේ එක් න්‍යායයන්. එතකොට මොකද ධම්මානුපස්සනාවේ පංච නීවරණ ගැන සත්බොජ්ජංග ගැන ඔය වාදී කරුණු සඳහන් වෙනවා. Here a bhikkhu මෙහිදී භික්ෂුවක් abides contemplating වාසය කරනවා මෙනෙහි කරමින් මොනවද? mind objects as mind objects. ඒ ධර්මතා අනුව මනෝ ධර්මතා ඒ අනුව දකිමින් වාසය කරනවා. මොනවද දකින්නේ ඉස්සෙල්ලාම in terms of the 5 hindrances. නීවරණ ධර්මතා අනුවයි වාසය කරන්නේ. එතකොට බොහොම සියුම් වූ සිහියක් තියෙන්න ඕනේ නීවරණ ධර්මතා මේ විදියට දකින්න. And how does a bhikkhu කොහොමද භික්ෂුවක් abide contemplating වාසය කරන්නේ මෙනෙහි කරමින් mind objects as mind objects in terms of the 5 hindrances. පංච නීවරණ දකිමින් වාසය කරන්නේ කොහොමද? පංච නීවරණ කියන ධර්මතාවය දකිමින් වාසය කරන්නේ කොහොමද? Here මෙහිදී there being sensual desire කාමච්ඡන්දය තියෙනකොට කෙනෙක් තුල a bhikkhu understands භික්ෂුව තේරුම් ගන්නවා there is sensual desire in me මා තුල කාමච්ඡන්දයයි මේ තියෙන්නේ කියලා. or there being no sensual desire in him කාමච්ඡන්දේ නැත්නම් he understands තේරුම් ගන්නවා there is no sensual desire in me මා තුල කාමච්ඡන්දයක් නැහැ කියලා. And he also understands ඒ වගේම උන්වහන්සේ තේරුම් ගන්නවා how there comes to be the arising of unarisen sensual desire. හට නොගැනිපු කාමච්ඡන්දයක් හටගන්නේ කොහොමද කියලත් ඒ භික්ෂුන් වහන්සේ දකිනවා. එතකොට මේ සුබ නිමිත්තක් සුබ විදියටම දකිමින් හිටියොතින් හට නොගත් කාමච්ඡන්දය හට ගන්නවා. අන්න ඒකයි මෙතනින් අදහස් වෙන්නේ කියලා බ්‍රහ්මාලේ හාමුදුරුවෝ මතක් කරා. අසුබ නිමිත්තක් සුබ විදියට ගත්තත් ඒක වෙනවා. එතකොට අසුබ නිමිත්තක් අසුබ විදියටත් සුබ නිමිත්තත් අසුබ විදියටත් දැක්කට පස්සේ එතනම කාමච්ඡන්දේ හට ගැනීම ලොප් වෙලා යනවා. අන්න ඒ විදියට මෙතන යම්කිසි පුහුණුවක් මෙතන තියෙන්නේ. අපි බලමු තව ටිකක්. And how there comes to be the abandoning of arisen sensual desire. හටගනිපු කාමච්ඡන්දය බැහැර කරන්නේ කොහොමද? ඇත්තටම බැහැර කරන එක තමයි කලිනුත් මතක් වුණේ. අසුබ විදියට දකීමෙන් තමයි බැහැර කරන්නේ.
and how there comes to be the future non-arising නැවත අනාගතයේ හට ගැනීමක් නොවන්නේ කොහොමද මේ කාමච්ඡන්දය කියලා දැනගන්නවා of abandoned අතහැරපු sensual desire කාමච්ඡන්දය අතහැරලා ඒක නැවත හට නොගන්නේ කොහොමද සමාධිය තුලම හිටියහම කාමච්ඡන්දයට හට ගන්නට අවස්ථාවක් අවසරයක් නැහැ අන්න එහෙමයි එය තේරුම් ගන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 128 වෙනි උපක්ඛිලේශ සූත්‍රයේ උපක්ඛිලේශ කියලා සඳහන් වෙනවලු නීවරණ වලටත් උපක්ඛිලේශ කියලා නීවරණ වලටත් සඳහන් වෙනවා. එතකොට ඒ සම්බන්ධව ගැඹුරු විස්තරයක් උපක්ඛිලේශ සූත්‍රයේ තියෙනවා නීවරණ සම්බන්ධව. එහෙමම හැඳින්වීමක් මජ්ක්‍ධිම නිකායේ 7 වෙනි බත්තූපම සූත්‍රයේ තියෙනවා කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ අපිට සිහි කරලා දුන්නා. ඉතින් මේ නීවරණ ධර්මතාවයත් හට ගන්න හැටි දැන ගැනීම පටිච්ච සමුපාදය වගේ හේතුඵල අනුවයි දැනගන්න තියෙන්නේ. හට ගන්නවා ඒ හේතුන් නිසා ඵලයක් තියෙනවා. එතකොට කාමච්ඡන්දේ තියෙනවා ඊට පස්සේ කාමච්ඡන්දේ හේතු සාධක නැති වුනහම නැති වෙලා යනවා. නැවත හට නොගන්නත් කිසියම් හේතුවක් තියෙනවා. නැවත හට නොගෙන පවත්වා ගන්නටත් හේතුවක් තියෙනවා. මෙතනින් අපිට තේරෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ඉගැන්වීමක් වන හේතුඵල න්‍යාය මේ හැම ඉගැන්වීමකත් පෙන්වන ආකාරයයි කියලා බ්‍රහ්මාලි හාමුදුරු මතක් කරා. අපි තවත් දිගටම සාකච්ඡා කරමු. There being ill will in him ඉල්විල් කියලා කියන්නේ ව්‍යාපාදය කියන නීවරණය. ව්‍යාපාදය ඒ කෙනා තුල තියෙනවා නම් a bhikkhu understands භික්ෂුවක් තේරුම් ගන්නවා there is ill will in me මා තුල ව්‍යාපාදය තියෙනවා කියලා. මම ඒ කොටස ඉහළ ඡේදයෙන් ගන්නෙ. there being no ill will in him ඒ භික්ෂුව තුල ව්‍යාපාදය නැත්නම් he understands භික්ෂුව තේරුම් ගන්නවා there is no ill will in me මා තුල ව්‍යාපාදය නැහැ කියලා. And he also understands how there comes to be the arising of unarisen ill will හට නොගනිපු ද්වේෂයක් හටගන්නේ කොහොමද කියලා ඒ භික්ෂුව වටහා ගන්නවා. හට නොගනිපු තරහවක් හටගන්නේ තරහවට තරහ නිමිත්ත පටිඝ නිමිත්ත අපි ගත්තොතින් පටිඝ නිමිත්ත ඉඩ දුන්නොත් තමයි තරහවක් මට්ටමටපත් වෙන්නේ. පටිඝ නිමිත්ත සිහියෙන් බැහැර කරොතින් ඒක තරහවක් බවට පත් වෙන්නේ නැහැ. ආවේගයක් බවට පත් වෙන්නේ නැහැ. එයයි මෙතනදී වටහා ගන්න ඕනේ කියලා බ්‍රහ්මාලි හාමුදුරු මතක් කරා. And how there comes to be the abandoning of arisen ill will හට ගනිපු තරහවක් හට ගනිපු ව්‍යාපාදයක් බැහැර කිරීමත් ඇති වෙන්නේ කොහොමද ඇති වෙන්නේ? ඒක මෛත්‍රිය තුලින් මෛත්‍රී සිතවිලි තුලින් තමයි බැහැර වෙන්නේ. එහෙම හඳුනා ගන්න කියලා මතක් කරා. ඒ වගේම මේ ක්‍රියාවලිය මනසින් දැකීම මේ ක්‍රියාවලිය දැන් අපි අසුරු නොකට බලාගෙන ඉන්නවා. ඒකට සහයෝගයක් දක්වන්නේ නැතුව අපි බලාගෙන ඉන්නවා කොහොමද මේක ඇති වෙන්නේ කියලා. මෙන්න මේ ක්‍රියාවලිය හඳුනාගත්තම එකපාරක් ආයෙ හඳුනා ගැනීමක් අවශ්‍ය නැහැ කියලා බ්‍රහ්මාලි හාමුදුරු මතක් කරා. කලින් ඊයේ දේශනාවකදීත් මේක මතක් කරා. අපිට කියලා දුන්නා. ඇත්තටම අපි එකපාරක් දැක්කහම මේ ක්‍රියාවලිය තමයි හැම වෙලෙම වෙන්නේ කියලා අපි දැනගන්නවා. ඒ තමයි අපි තුල ෆේත් එක සද්ධාව ඇති වෙන්නේ මේ විදියට. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. වෙන විදියකින් වෙන්න විදියක් නැහැ කියන දැඩි විශ්වාසය, දැඩි අවබෝධයක් අපිට ඇති වෙනවා. And how there comes to be the future non-arising of abandoned ill will. අනාගතයේදීත් මේ අතහැරපු ව්‍යාපාදය නැවත මතුවන්නේ නැතිව පවත්වා ගන්නේ කොහොමද කියලා දැනගන්නවා. කොහොමද ඒක කරගන්නේ? සමාධිය සිටීම තුලින්. සමාධිය දිගටම හිඳීම තුලින් තමයි ඒක වෙන්නේ. ඒ තමයි ව්‍යාපාදය. ඊළඟට තියෙන්නේ sloth and torpor කියන එක. there being sloth and torpor in him. ඒකටම වචනයක් දුන්න tiredness and lethargy කියලා. මේ
සිතෙහි සිතුවිලි භාවයක් තියෙන වෙහෙසකර භාවය, නිදිමත භාවය, සිතෙත් සිතුවිලි වලක් තියෙන ඒ ස්වභාවය තමයි මේ තීන මිද්දය කියලා කියන්නේ. එතකොට තීන මිද්දයට අදාළවත් මේ ක්‍රියාවලියම අපි කරගෙන යනවා. There being sloth and torpor in him. ඒ භික්ෂුව තුල තීන මිද්දේ තියෙනකොට he understands. ඒ භික්ෂුව තේරුම් ගන්නවා there is sloth and torpor in him. ඒ භික්ෂුව තුල තීන මිද්දේ තියෙනවා කියලා දැන ගන්නවා. He understands there being no sloth and torpor in him. ඒ භික්ෂුව තුල නැත්නම් තීන මිද්දේ he understands. ඒ භික්ෂුව තේරුම් ගන්නවා there is no sloth and torpor in him. තීන මිද්දේ නැහැ කියලා. And he also understands. ඒ වගේම මේ භික්ෂුව තේරුම් ගන්නවා how there comes to be the arising of. හට ගැනීම කොහොමද ඇති වෙන්නේ මොකේද of unarisen හට නොගනිපු sloth and torpor තීන මිද්දෙහි. And how there comes to be the abandoning of බැහැර කිරීම ඇති වෙන්නේ කොහොමද කුමකද arisen sloth and torpor හට ගනිපු තීන මිද්දේ. හට ගනිපු තීන මිද්දේ නැති වෙන්නට නම් නොයෙකුත් උපක්‍රම වලින් පුළුවන් කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කරා. ඒ වීර්ය පවත්වා ගැනීම තුලින්මයි හට ගනිපු තීන මිද්දේ හට ගනිපු නිදිමත ස්වභාවය නැති කරගන්නේ කියලා තේරුම් කෙරෙව්වා උන්වහන්සේ විසින්. And how there comes to be the future non-arising අනාගතයේදී හට නොගැනීමක් සිද්ධ වෙන්නේ කොහොමද of abandon අතහැරපු sloth and torpor තීන මිද්දේ. අන්න ඒකත් අපි අවධාරණය කරගන්න ඕනේ. නැවත නිදිමත ස්වභාවයට වෙහෙසකර සිටිවිලි වලට හසු නොවි කොහොමද සමාධියෙහිම හිත පවත්වා ගන්න කියලා දැනගන්න කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කරා. ඉතින් මේ තීන මිද්දය කියන එකට හසු වුණොතින් අපේ සමාධිය දුර්වල වෙනවා. තීන මිද්දේ නැති තැන සමාධිය ප්‍රබල වෙනවා. අන්න එයයි හේතු ඵල අනුව මේ සිද්ධ වෙන්නේ. ඊළඟ එක තමයි මේ there being restlessness and remorse in him. restless and remorse කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියන භාවය. නොසන්සුන්කමත් ව්‍යාකූල වූ ස්වභාවයත් කියන එක අපි තුල තියෙනකොට හිතේ සමාධිය බොහොම දුර්වලයි. ඒ නිසා තමයි එයටත් අවධානයෙන් සිහිය යොමු කරලා බලන්නේ. සිහියෙන් බලනවා මෙන්න මේ විදියට. there being restlessness and remorse in him. උද්දච්ච කුක්කුච්චේ තියෙනකොට භික්ඛු understands භික්ෂුවක් තේරුම් ගන්නවා there is restlessness and remorse in him. උද්දච්ච කුක්කුච්චේ තියෙනවා කියලා තේරුම් ගන්නවා. or there being no restlessness and remorse in him. උද්දච්ච කුක්කුච්චේ නැත්නම් ඒ භික්ෂුව තුල he understands උන්වහන්සේ තේරුම් ගන්නවා there is no restlessness and remorse in him. නොසන්සුන් භාවයත් ව්‍යාකූල භාවයත් නැහැ කියලා තේරුම් ගන්න. මම එහෙම කියන්නම්. and he also understands ඒ වගේම උන්වහන්සේ තේරුම් ගන්නවා how there comes to be the arising of unarisen restlessness and remorse in him. හට නොගනිපු නොසන්සුන්කමත් ව්‍යාපාදයත් හටගන්නේ කොහොමද කියලත් භික්ෂුව විසින් දැනගන්නවා. and how there comes to be the abandoning බැහැර කිරීම නොසන්සුන්කමෙත් ව්‍යාකූල භාවෙත් බැහැර කිරීම හටගනිපු නොසන්සුන්කමත් ව්‍යාකූල භාවයත් බැහැර කරන්නේ කොහොමද කියලා දැනගන්නවා. and how there comes to be the future non-arising ආයේ නැවතත් හට නොගන්න කටයුතු කරන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඒ නොසන්සුන්කමත් ව්‍යාකූල භාවයත් අතහැරියට පස්සේ එහෙම කරන්නේ සමාධියට අවධානය යොමු කරලා සමාධිය තුළ සිටීමෙන්. ඊළඟට තමයි අන්තිම නීවරණය there being doubt in him. සැකය විචිකිච්ඡාව ඒ භික්ෂුව තුළ තියෙනකොට භික්ඛු understands භික්ෂුවක් තේරුම් ගන්නවා there is doubt in me. සැකය මා තුළ තියෙනවා කියලා. or there being no doubt in him. සැකය නැති වුනහම he understands
ඒ භික්ෂුව තේරුම් ගන්නවා there is no doubt in me මා තුළ සැකයක් නැහැ කියලා. And he understands ඒ වගේම උන්වහන්සේ තේරුම් ගන්නවා how there comes to be the arising of unarisen doubt. හට නොගනිපු ක්ලේශයක් හටගන්නේ කොහොමද කියලාත් ඒ භික්ෂුව දැනගන්නවා. And how there comes to be the abandoning of arisen doubt. හට ගනිපු සැකයක් බැහැර කරන්නේ කොහොමදත් කියලා දැනගන්නවා. And how there comes to be the future non-arising. නැවතත් ඉදිරියේදී මේ සැකයක් ඇති නොවන්නේ කොහොමද කියලාත් ඒ සැකයක් ඇති නොවන්නේ abandoned doubt. අතහැරපු සැකයේ නැවත හට ගැනීමක් අනාගතේ නොවන්නට කුමක්ද කළ යුත්තේ කියලා දැනගන්නවා. කුමක්ද කළ යුත්තේ? සමාධියෙහිම මනස යොදන එකයි කළ යුත්තේ. ඉතින් මෙතනදී මේ සැකය කියලා කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. සැක අපිට කොයි වෙලෙත් තියෙනවා නොයෙකුත් දේවල් ගැන. එතකොට අපිට කොළඹට යන්නේ කොහොමද කියලා සමහරවිට සැක ඇති වෙනවා කියලා බ්‍රහ්මාලි හම්දුරු මතක් කරා. කොළඹට යන්න ඕන නම් ඒකට යන්නේ කොහොමද කියලා සැකයි අපිට පාර දන්නවද නැද්ද කියලා. එතකොට මෙතන මේ සැකය කියන එකෙන් අදහස් වෙන්නේ කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද කියලා දැන ගැනීම. එතකොට සැකයි දැන් මේක හොඳ එකක්ද මේක වැරදි එකක්ද කියලා. එතකොට අපි හඳුනා ගැනීමත් ඒ සැකේ දුරු වීමට උපකාරී වෙනවා. ඉතින් what is wholesome what is unwholesome කියලා දැනගන්න එක. කුමක්ද කුසලයේ කුමක්ද අකුසලයේ කියලා දැනගන්න එක. ඒ වගේම කොයි වෙලෙත් අපිට සැක ඇති වෙනවා. මොකද මේ සමාධිය කියලා කියන්නේ අපි නොදන්න තැනකට යන ගමනක්. එතකොට අපිට සැකයි මේ හරි තැනද ඉන්නේ මේ වැරදි තැනද ඉන්නේ කියලා. එහෙම නිසා මේ සැකය කියන එක බාධාවක්. සමහර වෙලාවට අපි හොයන්න ගියාම අපි හොයන එක වැඩි වෙනවා සමාධිය අඩු වෙලා යනවා. එහෙම වුණාම අපේ භාවනාව එතනින් බාධාවටපත් වෙනවා. ඉතින් මේ හැම එකක්ම දුරු කරගන්නේ කොහොමද? සැකය කියන එක දුරු වෙන්නේ ඉන්වෙස්ටිගේෂන් තුලින්, විමසා බැලීම තුලින් කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් පැහැදිලි කළා. ඉන්වෙස්ටිගේෂන් මේ විමසීම තුල ඔය ධම්මවිචය කියන්නේ විමසීම කියන එකට ධර්මතා විමසීම. කොහොමද මේක හටගත්තේ? කොහොමද නැති වෙලා ගියේ? ඒ විමසීම තුලින් සැක භාවය නැති වෙනවා. එතකොට මේ doubt කියන වචනය නිකන් කතෝලික වචනයක් වගේ වෙන්න පුළුවන් නිසා උන්වහන්සේ කතෝලික ආගම ක්‍රිස්තියානි ආගමට වැඩිය දන්නේ නැතිලු. නමුත් එහෙම කියලා හිතෙනවලු. ඒ හින්දා මේ uncertainty කියන එක භාවිත කරනවා නම් හොඳයි කියලා හිතනවලු. uncertainty කියන්නේත් හරියට දන්නේ නැහැ කියන එක. ස්ථිර නැහැ, අස්ථාවරයි කියන භාවය. එතකොට එතනත් ඇත්තටම සැකයි කියන එක තමයි අපේ වචනය. හරියට මාර්ගය වැඩිලාද හරියට වැඩිලා නැද්ද? ඔය බුද්ධ ආදී අටතන්හි කියලාත් කියන්නේ ඔය සැකය තියෙනකොට ඒක තමයි මම කියප එකක් බ්‍රහ්මාලි හම්දුරු කියප එකක් නෙමෙයි. ඒතකොට සැකය කියලා ඔය විදිහට අපිට කුසලයේ අකුසලයේ හඳුනා ගන්නට ගියහම ඇති වෙන සැකයයි උන්වහන්සේ වැඩිපුරම අවධාරණය කළේ. හොඳයි. ඔය තමයි නීවරණ ගැන දේශ කරපු පැහැදිලි කිරීම. In this way මේ විදියට he abides ඒ භික්ෂුන් වහන්සේ වාසය කරනවා contemplating mind objects as mind objects internally. mind objects කියලා කියන්නේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන එක. ධර්මතා අනුව දකිමින් වාසය කරනවා. ඒ කියන්නේ මේ කාරණාව මේ නීවරණ සම්බන්ධයෙන් තමයි මේ මෙතන පෙළගස්වලා තියෙන්නේ. අජ්ජත්තිකවත් බාහිරවත් නීවරණ කියන ධර්මතාවයන් දකිමින් වාසය කරනවා. He abides contemplating mind objects as mind objects externally. බාහිරවත් මනෝ ධර්මතා හැටියටම දකිමින් වාසය කරනවා. He abides contemplating mind objects as mind objects both internally and externally. අජ්ජත්තික බාහිර ඇතුළත පිටත කියන
ආකාර දෙකින්ම දකිමිනුත් වාසය කරනවා. එතකොට අජ්ජත් කියලා කියන්නේ නැවතත් උන්වහන්සේ මතක් කරා තමා තුළින් තමාගේ දකිනවා කියන එක. බාහිර බහිද්දා කියලා කියන්නේ තමා වගේම අන් අයගෙත් මේ ස්වභාවයමයි කියලා දකිමින් වාසය කරන එක. And he abides independent. අසුරු නොකර වාසය කරනවා. ඔය අනිශ්චිතෝච විහෙරති කියන එක. Not clinging to anything in the world. නච කිංචි ලෝකේ උපාදීයති. තමා මේ ලෝකයේ තුල කිසිම දෙයකට නොඇලී වාසය කරනවා. That is how a bhikkhu abides. අනේ විදියටයි භික්ෂුවක් වාසය කරන්නේ. Contemplating mind objects as mind objects. ධර්මතානුව දකිමින්. In terms of the five hindrances. නීවරණ ධර්මතා වලට සම්බන්ධයෙන්. ඉතින් ඔතනින් පස්සේ උන්වහන්සේ තෝරගෙන තියෙනවා මේ ධම්මානුපස්සනාවට. දැන් ධම්මානුපස්සනාවේ තියෙනවනේ තවත් ගොඩක් ධම්මානුපස්සනාවේ ඇතුළත්. මොනවද? ඔය අජ්ජත්තික බාහිර ආයතන තියෙනවා. පංච උපාදානස්කන්ධ තියෙනවා. ඉතින් ඒවා පොදුවේ හැම මූලාශ්‍රයකම සඳහන් වෙන්නේ නැතුළු සංසන්දනය කළ බැලුවහම. ඉතින් ඒ නිසා බොජ්ජංග කියන එකත් නීවරණ කියන එකත් එක්ක කාසියක ප්‍රතිවිරුද්ධ පැති දෙකක් වගේ මේ හැම සූත්‍රයකම සඳහන් වෙනවලු. බොජ්ජංග නැති වෙන්නේ, බොජ්ජංග දියුණු වෙන්නේ නීවරණ අඩු නම්. නීවරණ ප්‍රබල නම් බොජ්ජංග දුර්වලයි. ඒ නිසා මේ බොජ්ජංගත් නීවරණත් කියන දෙක උන්වහන්සේ මේ සාකච්ඡාවට මේ වැඩසටහනට තෝරාගෙන තියෙනවා. අර පංච උපාදානස්කන්ධ, අජ්ජත්තික ආයතන 6, බාහිර ආයතන 6, ඊළඟට ආර්ය සත්‍ය 4, ඒවා සමහර විට සූත්‍රයේ සංස්කරණය කරපු අය විසින් බොහෝ කාලයකට කලින් එකතු කරන්නට ඇති කියලා උන්වහන්සේ අදහසක් පළ කළා. නමුත් මේවා හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ කියලායි බ්‍රහ්මාලි හාමුදුරුවෝ සිහිපත් කරේ. අපි දැන් මොනවද මේ සත්ත බොජ්ජංග වලට 7 awakening factors කියන කොටසටයි සම්ප්‍රාප්ත වෙන්නේ. කුෂන් දෙකක් වැඩි. Again bhikkhus, නැවතත් මහණෙනි, a bhikkhu abides, භික්ෂුවක් වාසය කරනවා, contemplating mind objects as mind objects, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ධර්මතානුව බලමින් වාසය කරනවා, in terms of the 7 enlightenment factors. සත්ත බොජ්ජංග. බොජ්ජංග කියලා කියන්නේ ඇයි? අවබෝධයට හේතු වෙන අංග නිසා. එතකොට දැන් ධම්මානුපස්සනාව වඩන්නේ නීවරණ ගැන නෙමෙයි, බොජ්ජංග ධර්ම ගැන, බොජ්ජංග 7 ගැන. බෝධියට හේතු වෙන අංග නිසා තමයි බොජ්ජංග කියලා කියන්නේ, බෝධි අංග. And how does a bhikkhu, කොහොමද භික්ෂුවක් abide වාසය කරන්නේ? Contemplating mind objects as mind objects. ධර්මතා අනුව දකිමින්. අපි හිතමු මනෝ ධර්මතා අනුව දකිමින් වාසය කරන්නේ in terms of the 7 enlightenment factors. සත්ත බොජ්ජංග ධර්මතා අනුව කොහොමද මේ ධර්මතා දකිමින් වාසය කරන්නේ? Here, මෙහිදී, there being the mindfulness enlightenment factor in him. enlightenment factor කියනට දර බ්‍රහ්මලි හාමුදුරුවෝ ප්‍රිය කළා awakening factor කියලා කියනවට. සිහිය කියන awakening factor කියලා කියන්නේ මේ awaken වෙනවා කියන්නේ අවදි වෙනවා කියන එකනේ. බුද්ධ භාවයට පත් වෙනවා කියන එක. එහෙම නැත්නම් අපි නිදි කියලා කියන්නේ කෙලෙස් වලට හසු වෙලා ඉන්නවා කියන එක. ඉතින් මේ awakening factor එක සිහිය කියන බොජ්ජංගය, සිහිය කියන අවබෝධයට හේතු වෙන අංගය තියෙනකොට දැනගන්නවා. a bhikkhu understands, භික්ෂුවක් තේරුම් ගන්නවා, there is the mindfulness enlightened factor in me. මා තුළ සිහිය කියන බොජ්ජංගය ඇති වෙලාය තියෙන්නේ කියලා. ඉතින් මේ සිහිය ඇත්තටම මේ ධම්මානුපස්සනාවේ මේ විදියට මෙතනදී සඳහන් වෙන්නේ
සියුම්ම සමාධීන් වලටම ආසන්න වුණාට පස්සේ වැඩෙන සිහිය. එතකොට සිහියෙන්ම තේරුම් ගන්නවා මේ සිහිය තැන් කිහිපයක තබන එක වගේනේ අපි කරන්නේ. තියෙන සිහියම තැන් කිහිපයකට යොමු කරන එකයි සතිපට්ඨානෙදි කරන්නේ. එහෙමයි බ්‍රහ්මාලේ හඳුරු පැහැදිලි කරේ. දැන් සිහිය දියුණු කිරීමකට වඩා තියෙන සිහියම. මොකද සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම පැහැදිලි වුණා ගුණ 4ක් තියෙන්න ඕනේ අපිට. මොන 4ද? ආතාපි කෙලස්තාවන වීරය තියෙන්න ඕනේ. සම්පජානෝ සිහිනුවණින් සිඳීම තියෙන්න ඕනේ. සතිමා සිහිය තියෙන්න ඕනේ. සිහිය තැනක ගිහිල්ලා තබන්න කලින්. අන්න එතකොට හතරවෙනි එක තමයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන එක. ලෝකයේ තුල තියෙන දැඩි ලෝභයත් දුම්නසෙනුත් වෙන් වෙලා කියන එක. ඔය හතර තියෙන කෙනෙක් තමයි මේ සිහිය තැන් තැන් වල පිහිටවන්නට පටන් ගන්න. මේ තියෙන නිර්ණායක යටතේ. මේක වැඩිපුරම අවධාරණය කරා බ්‍රහ්මාලි හාමුදුරුවෝ විසින්. එනිසා අපි තේරුම් ගන්න ඕනේ සිහිය තවත් මෙතනදී තේරුම් ගන්නේ අවබෝධයට හේතු වෙන සිහිය. ගැඹුරු අවබෝධයකට යන්නට හේතු වෙන සිහිය මතු වුණාට පස්සේ එයයි මේ මතු වෙලා තියෙන්නේ. එයයි දැන් මේ හටගෙන තියෙන්නේ කියලා දැනගන්නවා. එතකොට here there being the mindfulness enlightenment factor in him. සිහිය කියන බොජ්ජංගය තියෙනකොට a bhikkhu understands. භික්ෂුවක් තේරුම් ගන්නවා there is the mindfulness enlightenment factor in me. සිහිය කියන අවබෝධාංගය තියෙනවා කියලා තේරුම් ගන්නවා. there being no mindfulness awakening factor in him. සිහිය කියන බොජ්ජංගය නැත්නම් තමා තුල he understands. a භික්ෂුව තේරුම් ගන්නවා there is no mindfulness awakening factor in me. මා තුල සිහිය කියන බොජ්ජංගය නැහැ කියලා තේරුම් ගන්නවා. and he also understands. ඒ වගේම ඒ භික්ෂුව තේරුම් ගන්නවා how there comes to be the arising of the unarisen mindfulness enlightenment එහෙම නැත්නම් awakening factor. හට නොගනිපු සිහිය කියන බොජ්ජංගය හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. හටගන්නේ කොහොමද? බ්‍රහ්මාලි හාමුදුරුවෝ එහෙම අහලා පිළිතුරක් දුන්න සීලයෙන් තමයි මෙයත් හටගන්නේ කියලා. සංවර භාවයටපත් වුණාට පස්සේ සිල්වත් භාවයටපත් වුණාට පස්සේ හට නොගනිපු සිහිය පිහිටන්න පටන් ගන්නවා. සිහිය දියුණු භාවයටපත් වෙනවා කියලා. එතකොට සිහිය කියන බොජ්ජංගය හරීම ප්‍රයෝජනවත්. හරීම උන්වහන්සේ වචනේ භාවිත කරේ මේ එක්සයිටිං කියලා. උද්දීපනයටපත් කරන සුළුයි. අපිට උද්‍යෝගය ඇති කරන සුළුයි. අන්න ඒකයි මේ සිහිය කියන එකේ ප්‍රබල භාවය. පළවෙනි බොජ්ජංගය නැත්තම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි බොජ්ජංග මතු වෙන්න විදියක් නැහැ. ඒ හින්දා පළවෙනි බොජ්ජංගය හරියටම සීලය තුලින්ම ඇති වෙන්න ඕනි කියලා පැහැදිලි කළා. and how the arisen mindfulness enlightenment factor comes to fulfillment. Arisen mindfulness මෙතන තියෙන්නේ මේ නැවතීමේ තිත. and how the arisen mindfulness enlightenment factor comes to fulfillment. කොහොමද හටගනිපු සිහිය කියන බොජ්ජංගය පරිපූර්ණත්වයටපත් වෙන්නේ, සම්පූර්ණත්වයටපත් වෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙතනින් පැහැදිලි වෙනවා සිහිය කියන එක සියුම්ව හැටගෙන එහිත් සම්පූර්ණ භාවයටපත් වෙනවා. සිහිය සම්පූර්ණයි කියලා දැනෙනවා. එයයි මෙතනින් අදහස් වෙන්නේ. ඊළඟ එක තමයි arising mindfulness awakening factor comes to fulfillment by development. development කියලා කියන්නේ භාවනාය. වැඩිම තුලින් මෙය තවත් තහවුරු කරගන්නේ කොහොමද කියලා තමන් දැනගන්නවා. මේ බොජ්ජංගය වඩන්නේ කොහොමද කියලා. ඒක වඩන්නේ කොහොමද? ධ්‍යාන ඔස්සේම ධ්‍යාන ආදිය හරහා අපි සිහිය තියුණු කරගන්නවා. තවත් බොහොම හොඳ සිහියක් බවට පත් කරගන්නවා. අන්න ඒකයි පළවෙනි බොජ්ජංගයට අදාළව තියෙන පැහැදිලි කිරීම.
ඊළඟට උන්වහන්සේ මතක් කරා දැන් මේවා පැහැදිලි කරද්දිම ඔබ භාවනා වඩලා තියෙන නිසා මේ දැන් ඔබට ඒක දැනෙනව වෙන්නත් ඇති කියලා. හිතින් යන්නත් පුළුවන්ලු. හිතින් මේක ගැන හිතාගෙන යන එක වෙහෙස කරයි. නමුත් අත්දැකීමෙන්ම මේ තුල ඉන්නකොට ඊටාම පියකරුයි කියලා උන්වහන්සේ පැහැදිලි කළේ. අපි බලමු ඊළඟට. There being the investigation of states in awakening factor in him. Investigation of states enlightenment factor කියලා කියන්නේ ධම්ම විචය ධර්මතා විමසා බලනවා කියන බොජ්ජංගය. එතකොට ඒක ඇති වෙන්න නම් සිහිය කලින් තියෙන්න ඕනේ. සිහිය තිබුණොත් තමයි මේ ධම්ම විචය කියන බොජ්ජංගය හටගන්නේ. එතකොට ධම්ම විචය බොජ්ජංගය තියෙනවා නම් එය හටගෙන තියෙන්නේ කියලා සිහියෙන් යුක්තව දකිමින් වාසය කරනවා. ඊළඟ එක තමයි there being the energy enlightenment factor in him. energy කියන්නේ විරිය සම්බොජ්ජංගය. වීරිය කියන බොජ්ජංගය හටගෙන තියෙනකොට එයත් තේරුම් ගන්නවා. ඊළඟ එක තමයි there being the rapture enlightenment factor in him. rapture කියලා කියන්නේ joy කියලා කියන්නේ මේ පීති සම්බොජ්ජංගය. වීරිය ප්‍රතිඵලය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එයයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ තුලින් එය බොජ්ජංගයක් නිසා ඔබගේ අවබෝධය පුළුල් වෙනවා. There being the tranquility enlightenment factor. tranquility enlightenment factor කියලා කියන්නේ පස්සද්ධිය. පස්සද්ධි කියන බොජ්ජංගය. එය ඇති වෙන්නේ දෙවෙනි ධ්‍යානයට ආවට පස්සේ. දෙවෙනි ධ්‍යානය තුලින් කියලා බ්‍රහ්මාලි හාමුදුරුව කරුණක් එකතු කළා. There being the concentration enlightenment factor in him. ඒ භික්ෂුව තුල සමාධි බොජ්ජංගය ඇති වුණාම එතනදී අදහස් වෙන්නේ 4 වෙනි 3 වෙනි 4 වෙනි ධ්‍යාන වලට ආසන්න වෙලා තියෙනවා. ඊළඟට there being the equanimity enlightenment factor. equanimity කියලා කියන්නේ උපේක්ෂාව. උපේක්ෂාව කියන බොජ්ජංගය මතු වුණාම ඒ කියන්නේ 4 වෙනි ධ්‍යානයට ස්ථිරවම පැමිණියා කියන එක. ඒ කියන්නේ සම මනස. එතන තියෙන්නේ කලින් තියෙන ප්‍රීති සුඛ කියන අවස්ථා බැහැර වෙලා ගිහිල්ලා බොහොම සමබර වූ මනස කියන එක කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ අනුව දකිනවා ඒ කියන්නේ උපේක්ෂාවට අපි යමු. උපේක්ෂාව තියෙනකොට උපේක්ෂාව තියෙනවා කියලා දැනගන්නවා. there being enlightenment there being the equanimity enlightenment factor in him. උපේක්ෂාව තියෙනකොට a bhikkhu understands. භික්ෂුවක් තේරුම් ගන්නවා there is the equanimity enlightenment factor in me. මාතුළු උපේක්ෂාව කියන බොජ්ජංගය තියෙනවා කියලා දැනගන්නවා. or there being no equanimity enlightenment factor in him. උපේක්ෂාව නැත්නම් he understands. ඒ භික්ෂුව තේරුම් ගන්නවා there is no equanimity enlightenment factor in me. මාතුළ උපේක්ෂාව නැහැ කියලා තේරුම් ගන්නවා. and he also understands. ඒ වගේම තේරුම් ගන්නවා there is no how there comes to be the arising of the unarisen equanimity enlightenment factor. හට නොගනිපු උපේක්ෂාවක් හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. and how the arisen equanimity enlightenment factor comes to fulfillment by development. භාවනාවෙන් මේ උපේක්ෂාව දියුණු කරගන්නේ කොහොමද කියලාත් දැනගන්නවා. එතකොට ඔන්න ඔය විදියටයි බොජ්ජංග වැඩිම සිද්ධ වෙන්නේ. මෙතනදී බ්‍රහ්මාලි හාමුදුරු මතක් කරා අපිට පුළුවන් තවත් ඔය භාවනාවෙන් දියුණු කරගන්න වගේම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, චාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය කියන මේ අනුස්සති 6 හරහාත් අපිට මේ උපේක්ෂාව දියුණු කරගන්න පුළුවන් කියලා තවත් පැහැදිලි කළා. සමහර වෙලාවට මේ ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය කියන ඒවා වෙනත් පිළිවෙලකට චේතනා සූත්‍රය අපි සාකච්ඡා කළා. මතකද කියලා ඇහුවා. ඒ සූත්‍රය මුලින්ම සඳහන් අපි සාකච්ඡා කරපු සූත්‍රයක්. ඒ සූත්‍රය නැවත පැහැදිලි කරන්න කියලාත් පළවෙනි දවසේම අහලා තිබ්බා. ඒ සූත්‍රයට
ගියොතින් ඉස්සෙල්ලාම සීලය තුලින් මොකක්ද ඇති වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය තුලින් ප්‍රමුජ්ජාව ඇති වෙනවා. ප්‍රමුජ්ජාව තුලින් සුඛය ඇති වෙනවා. සුඛය තුලින් සමාහිත භාවය ඇති වෙනවා. ඒ තුලින් මොකක්ද ඇති වෙන්නේ? සමාධිය. අන්න ඒ විදිහටයි ඒ පිළිවෙල දක්වලා තියෙන්නේ. ඉතින් මේවා එක් එක් පිළිවෙලට සූත්‍රයේ සඳහන් වෙනවා. ඒතර අද මේ සාකච්ඡා කරපු පිළිවෙලට අනුව නම් බොජ්ජංග ධර්ම පිළිවෙලින් තමයි සමාධිය ඊළඟට උපේක්ෂාව කියන පිළිවෙල ආවේ. එතකොට එකකින් පස්සේ එකක් විදියට තමයි මේව වැඩෙන්නේ. ඊළඟට මේ වීරය තුලින් වීරය ප්‍රධාන වායාම කියන තුනත් එක පිළිවෙලට සඳහන් වෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා තැන්වල සූත්‍රවල. ඒ වගේම වීරය මෙතනින් අදහස් කරන්නේ වීරය තුලින් මේ ප්‍රඥාව යෙදීමයි කියන එක තේරුම් ගන්න කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඒ හැම තැනදීම චුට්ටක් චේතනාව සිතලම කරාට කමක් නැහැ භාවනාව කියලත් පැහැදිලි වුණා. ඒ වගේම තමයි මේ පංචේන්ද්‍රිය ගත්තාම පංචේන්ද්‍රිය කියලා කියන්නේ මේ සද්ධා විරිය ආදී ඉන්ද්‍රිය පහ ගත්තාම එතන සිහියට කලින් වීරිය සඳහන් වෙනවා. එතකොට ඒවා අපි එක් එක් තැන සඳහන් වෙන හැටියට අපේ මනස ව්‍යාකූල කරගන්න නැතුව තේරුම් ගත්තාම හොඳයි කියලායි බ්‍රහ්මාලි හාමුදුරුව පැහැදිලි කළේ. ඉතින් එතනින් පස්සේ උන්වහන්සේ පැහැදිලි කළා මේ උපේක්ෂාවටපත් වුණු මනසට හතරවෙනි ධ්‍යානයටපත් වුණු මනසට පුළුවන් අතීත ජීවිත එහෙම දකින්න. එතකොට ඒ වගේ හැකියාවල් ලැබෙනවා හතරවෙනි ධ්‍යානයටපත් වුණාම ඒ තත්වයන් වලටපත් වුණු මනස ආනෙන්ජ වූ මනසක්. ආනෙන්ජ වූ මනසක් කියලා කියන්නේ කෙලෙස් වලට හසු නොවූ මනසටයි ආනෙන්ජ වූ මනස කියලා කියන්නේ. imperturbable කියන මනස. perturbable කියලා කියන්නේ perturbed මනස කියලා කියන්නේ කෙලෙස් වලට අහු වුණු මනස කියන එකයි. එහෙම ලෞකික දේවල් වලට අසු නොවුණු මනසට ආනෙන්ජ වූ ස්වභාවයෙන් යුක්ත මනස කියලා කියනවා. එහෙම මනසකට පුළුවන් අතීත ජීවිත ආවර්ජනයට යොමු කරන්න. හොඳයි. අපි සූත්‍රය ඉතුරු ටික සාකච්ඡා කරලා අවසන් කරමු. In this way, මේ විදියට he abides a භික්ෂුව වාසය කරනවා contemplating mind objects as mind objects internally, externally and both internally and externally. අජ්ජත් බහිද්ධා වශයෙන්ුත් ඒ දෙකම එක්වත් භික්ෂුවක් වාසය කරනවා ධර්මතානුව දකිමින්. And he abides independent කියන්නේ ස්වාධීනව ඇසුරු නොකොට වාසය කරනවා ධර්මතා. Not clinging to anything in the world. ඒ ලෝකේ කිසිම දෙයකට නොඇලී. This is how මේ විදියටයි a bhikkhu abides භික්ෂුවක් වාසය කරන්නේ contemplating mind objects as mind objects. මනෝ ධර්මතානුව දකිමින්. In terms of the seven enlightenment factors. සත්ත බොජ්ජංග අනුව. Bhikkhus Mahanini, if anyone should develop these 4 focuses of mindfulness in such a way for 7 years, යම් කෙනෙක් වසර 7ක් මෙන්න මේ කියන සතර සතිපට්ඨානයන් සිහිය පිහිටුවීම වැඩුවොතින් one of 2 fruits could be expected for him. ඵල දෙකකින් එකක් ඒ භික්ෂුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Ditteva dhamme anya, either final knowledge here and now. Ditteva dhamme anya කියලා කියන්නේ මේ අවසන් දැනුම අවසන් ඥානය ඇති කර ගන්නවා. Ditteva dhamme මේ මෙහිදීම මේ ජීවිතයේදීම. එහෙම නැත්නම් or if there is a trace of clinging left, කුඩා වූ හෝ උපාදානයක් ඉතුරු වෙලා තියෙනවා නම් non return අනාගාමී තත්වයටපත් වෙනවා. නැවත කාම ලෝකයට නොපැමිණෙන තත්වයටපත් වෙනවා. එයයි එතනින් අදහස් වෙන්නේ.
ඊළඟට මේ let alone 7 years වසර 7ක් පැත්තකින් තියන්න bhikkhus මහණෙනි if anyone should develop these 4 foundations of mindfulness in such a way for 6 years වසර 6ක් for 5 years 5ක් 4 years 4ක් 3 years 3ක් 2 years 2ක් 1 year 1 වසරක් one of two fruits could be expected for him මේ ඵල දෙකෙන් එකක් අපේක්ෂා කරන්න පුළුවන් either final knowledge here and now අවසන් රහත් භාවය හෝ if there is a trace of clinging left කිසියම් උපාදානයක් ඉතුරු වුණා නම් non returner අනාගාමී තත්වයට පත් වෙනවා නැවතත් යනවා let alone 1 year වසර එකක් නෙමෙයි bhikkhus මහණෙනි if anyone should develop these 4 foundations of mindfulness in such a way for 7 months මාස 7ක් 6 months මාස 6ක් 5 months 5ක් for 4 months 4ක් 3 months 3ක් 2 months 2ක් 1 month 1 මාසයක් half a month අඩ මාසක් one of two fruits could be expected for him ඵල දෙකකින් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් either final knowledge here and now රහත් භාවය හෝ if there is a trace of clinging left උපාදානයක් ඉතුරුලා තියෙනවා නම් non return අනාගාමී තත්ත්වයට පත් වෙනවා මේ අංක 7න් 7 අඩු වෙන පිළිවෙල mythical කිසියම් මොකක්ද ඒකට වචනේ මිත්‍යා අංක පිළිවෙලක් වෙන්නත් පුළුවන් පසු කාලීන එකතු වුණු කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා හැබැයි එය දැනගන්නටම අපහසුයි කියලායි උන්වහන්සේ පැහැදිලි කළේ. නමුත් මෙතනින් මේ අදහස් වෙන්නේ අපේ සිහිය මේ විදියට දියුණු කරවතින් කොයි අවස්ථාවකදී හෝ අවබෝධය මතුවෙන්න පුළුවන්. අපේ අවසන් අවබෝධයට අපි පත් වෙන්න පුළුවන් කියලා මතක් කරා. හරියට ටැඩ්පෝල් කෙනෙක් ටැඩ්පෝල් කියලා කියන්නේ මේ ඉස්ගෙඩියෙක් ගෙම්බෙක් බවට පත් වෙනවා වගේ. එතකොට ඉස්ගෙඩියෙක් ගෙම්බෙක් බවට පත් වෙද්දී කකුල් තියෙන නිසා ගොඩබිමට ඇවිල්ලා බලන්න පුළුවන් ගොඩබිමක් කියලා එකකුත් තියෙනවනේ කියලා. එතකන් ඉස්ගෙඩිය ඉන්නේ වතුරේ. වතුර විතරයි අත්දැකීම. ඔන්න ඔය විදියට. එහෙම නැත්නම් මාළුවෙක් ගොඩට ඇවිල්ලා ගොඩ කියලා දෙයක්ත් තියෙනවා කියලා දැනගන්නවා වගේ කියලා තමන්ගේ අවබෝධය දිනු කරගන්නවා කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා. ඒක මතක් කරේ නම් කලින් මෙතනදී නෙමෙයි මේ සූත්‍රය පටන් ගන්න වගේ වෙලාවට. ඉතින් මෙහෙමයි අපේ අවබෝධය දියුණු වෙන්නේ කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා. So it was with reference to this මෙයට අදාළවයි නෑ ඊට කලින් තියෙනවා let alone half a month අඩමසක් බහැර පැත්තකින් තියන්න bhikkhus මහණෙනි if anyone should develop these 4 foundations of mindfulness in such a way for 7 days දින 7ක් වැඩුවතින් one of two fruits could be expected for him මේ ඵල දෙකකින් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් either final knowledge here and now or if there is a trace of clinging left non return අවසාන අවබෝධය හෝ කිසියම් උපාදානයක් ඉතුරුලා තිබුණොත් අනාගාමී තත්වයට පත් වෙන්න පුළුවන්. එක දවසක් ඇතුළත පවා මේක වෙන්න පුළුවන් කියලා සමහර සූත්‍රවල සඳහන් වෙනවා කියලා තියෙනවා. හැබැයි ඔබ නීවරණ වලට අහුනොත් නිදිපතෙන් හිටියොත් ටිකක් කල් යන්න පුළුවන් කියලාත් උන්වහන්සේ පැහැදිලි කළා. කල්යාවි කියලායි පිළිතුරු දුන්නේ. So then මේ බුදුරජාණන් වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ so it was with reference to this මෙන්න මේට අදාළවයි that it was said ප්‍රකාශ කළේ bhikkhus මහණෙනි this is the direct path for the purification of beings සත්වයන්ගේ පිරිසුදු වීම පිණිස තියෙන direct path ඒකායන මාර්ගය එක අරමුණකට යන මාර්ගය මෙයයි කියලා පැහැදිලි කළේ එයයි. For the surmounting of sorrow and lamentation දුක්ඛ දෝමනසානං අත්තංගමාය දුක්ඛ දෝමනසත් බැහැර කරන්නට තියෙන මාර්ගය මෙයයි කියලා දේශනා කරේ. ඒ නිසායි කියලා ඒ වගේම for the disappearance of pain and grief ශෝක පරිද්දවාන අත්තංගමාය ශෝකයත් හඬා වැළපීමත් කියන දෙකෙන් දුරු වෙන්නට for the attainment of the true way ඥායස අධිගමය කියන්නේ හේතුඵල න්‍යාය තේරුම් ගන්නට
සත්‍ය මාර්ගයේ තේරුම් ගන්නට, for the realization of nibbana, නිවන අවබෝධ කරගන්නට, namely එතකොට මේ මාර්ගය කියලා කියන්නේ මොන මාර්ගයේද? The four foundations of mindfulness, සිහිය පිහිටුවන ස්ථාන හතර, four focuses, සිහිය ඉලක්ක කරන තැන් හතර. That is what the Blessed One said. මෙයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. The bhikkhus were satisfied and delighted in the Blessed One's words. භාග්‍යවතුන් වහන්සේගේ වචනවල භික්ෂුන් වහන්සේලා සතුටට, තෘප්තියටපත් වුණා. ඉතින් එතකොට මේ සත්තානං විසුද්ධිය කියන එකට අදාළව උන්වහන්සේ පැහැදිලි කළා. සත්තා කියලා කියන්නේ humans ලා, මිනිස්සුෝ පමණක් නෙමෙයි. දෙවියොත් වෙන්නට පුළුවන්. දෙවියන්ගේ පිරිසිදු වීමත් මේන් අදහස් වෙන්න පුළුවන්. තිරිසන් සතුන්ට බැරි වුණත්, තිරිසන් සතුන් මේ මට්ටමට දියුණු වෙලා නැති වුණත්, දෙවියන් ආදී සියලු සත්වයන් අදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එපමණයි මේ දේශනාවේ සාරාංශය. එහෙනම් තෙරුවන් සරණයි.